අද අපි සාකච්ඡා කරන්නේ අසමානතා කියන පාඩමේ දෙවනි අදියර. ඕගොල්ලන්ට මතක ඇති අපි අසමානතාවල මූලික ප්‍රතිඵල ගැන තමයි සාකච්ඡා කරමින් හිටියේ. එයාටතේ අපි මූලික ප්‍රතිඵල 5ක් ගැන කතා කළා. හයවෙනි ප්‍රමේය වෙත යොමු වුණොත් අපිට කියනවා A, B සහ C කියන තාත්වික සංඛ්‍යා සඳහා A විශාලයි B සහ B විශාලයි C වෙනවා නම් A විශාලයි C වෙනවා කියලා. A විශාලයි B සහ B විශාලයි C නම් A විශාලයි C වෙනවා. A විශාලයි B සහ B විශාලයි C වෙනවා නම් A විශාලයි C වෙනවා. දැන් අපි සාධනය වෙත යොමු වෙමු. අපි දන්නවා A විශාලයි B නම් හා නම පමණක් A ඍණ B විශාලයි බිඳුව වෙනවා. ඒ වගේම B විශාලයි C නම් හා නම පමණක් B ඍණ C විශාලයි බිඳුව වෙනවා. දැන් අපි A ඍණ B ධන B ඍණ C සැලකුවොත් A ඍණ B විශාලයි බිඳුව බවත් අපි දන්නවා. B ඍණ C විශාලයි බිඳුව බවත් අපි දන්නවා. එහෙමනම් A ඍණ B ධන B ඍණ C කියන එකත් විශාලයි බිඳුව වෙන්න ඕනේ. මේක සුළු කරොත් ඔයගලන්ට පේනවා A ඍණ B ධන B ඍණ C කියන්නේ A ඍණ C බව. ඒ අනුව අපිට ලැබෙනවා A ඍණ C විශාලයි බිඳුව කියලා. එhmenan අපිට කියන්න පුළුවන් A විශාලයි C බව. ඒ අනුව අපි දැන් පෙන්නවා A B සහ C කියන තාත්වික සංඛ්‍යා තුනක් සඳහා A විශාලයි B සහ B විශාලයි C වෙනවා නම් A විශාලයි C වෙනවා කියලා. නිදසුනක් විදිහට x විශාලයි y සහ y විශාලයි 2 වෙනවා නම් අපිට කියන්න පුළුවන් x විශාලයි 2 බව. හත්වෙනි ප්‍රමේයේදී අපිට කියනවා A විශාලයි B ඒ වගේම B විශාලයි බිඳුව වෙනවා නම් එක බෙදීම A කුඩා වෙනවා කියලා එක බෙදීම B වලට වඩා. A විශාලයි B සහ B විශාලයි බිඳුව වෙනවා නම් ඒ කියන්නේ A විශාලයි B ඒ වගේම A සහ B කියන දෙකම ධන වෙනවා නම් එක බෙදීම A කුඩායි එක බෙදීම B වෙනවා. සාධනය වෙත යොමු වුණොත් නැවතත් අපි දන්නවා A විශාලයි B නම් හා නම පමණක් තමයි A ඍණ B විශාලයි බිඳුව වෙන්නේ. කලින් වගේම අපි වම් පැත්ත ඍණ දකුණු පැත්ත සැලකුවොත් අපිට ලැබෙනවා එක බෙදීම A ඍණ එක බෙදීම B කියලා. පොදු හරයකට අරගත්තොත් අපිට ලැබෙනවා A ඍණ B බෙදීම AB කියලා. අපි දන්නවා A ඍණ B විශාලයි බිඳුව බව. ඒ වගේම A විශාලයි බිඳුව සහ B විශාලයි බිඳුව නිසා AB කියන මේ ගුණිතයක් විශාලයි බිඳුව වෙන්න ඕනේ. අපි දැන් දැක්කා A ඍණ B විශාලයි බිඳුව ඒ වගේම AB විශාලයි බිඳුව කියලා. ඒ අනුව අපිට ලැබෙනවා A ඍණ B බෙදීම AB කියන එකත් විශාලයි බිඳුව වෙන්න ඕනේ කියලා. A ඍණ B බෙදීම AB කියන්නේ එක බෙදීම B ඍණ එක බෙදීම A. ඒ අනුව අපිට ලැබෙනවා එක බෙදීම B ඍණ එක බෙදීම A කියන එක විශාලයි බිඳුව කියලා. ඒ කියන්නේ එක බෙදීම B විශාලයි එක බෙදීම A. ඒ අනුව අපි දැන් සාධනය කරා A විශාලයි B විශාලයි බිඳුව වෙනවා නම් එක බෙදීම A කුඩායි
එක බෙදීම b වන බව. නිදසුනක් දිහා බැලුවොත් පහ විශාලයි 3 වුණාට එක බෙදීම 5 සැලකුවොත් ඒක කුඩා වෙනවා එක බෙදීම 3ට වඩා. අටවෙනි ප්‍රමේය වෙත යොමු වුණොත් අපිට කියනවා A, B, C සහ D කියන්නේ ධන තාත්වික සංඛ්‍යා කියලා. මෙන්න මේ A, B, C, D කියන ධන තාත්වික සංඛ්‍යා සඳහා A විශාලයි B සහ C විශාලයි D වෙනවා නම් A ගුණ කිරීම C විශාලයි B ගුණ කිරීම D වෙනවා. A, B, C, D කියන ධන තාත්වික සංඛ්‍යා සඳහා A විශාලයි B සහ C විශාලයි D නම් A ගුණ කිරීම C විශාල වෙනවා B ගුණ කිරීම D වලට වඩා. නැවතත් අපි සාධනය වෙත යොමු වුණොත් A විශාලයි B නම් හා නාම පමණක් A ඍණ B විශාලයි බිඳුව වෙනවා. ඒ වගේම C විශාලයි D නම් හා නාම පමණක් C ඍණ D විශාලයි බිඳුව වෙනවා. අපි දන්නවා C කියන්නේ ධන තාත්වික සංඛ්‍යාවක් කියලා. ඒ වගේම A ඍණ B ධන තාත්වික සංඛ්‍යාවක් වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා මේ දෙකේ ගුණිතයත් විශාලයි බිඳුව වෙන්න ඕනේ. C විශාලයි බිඳුව A ඍණ B විශාලයි බිඳුව නිසා C ගුණ කිරීම A ඍණ B විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ CA ඍණ CB කියන එක විශාලයි බිඳුව වෙනවා. ඒ විදිහටම අපි B කියන එක තෝරගත්තේ ධන තාත්වික සංඛ්‍යාවක් විදිහට. ඒ වගේම අපි දන්නවා C ඍණ D විශාලයි බිඳුව වෙනවා කියලා. එහෙමනම් B වතාවක් C ඍණ D කියන එකත් විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඒ අනුව අපිට ලැබෙනවා BC ඍණ BD විශාලයි බිඳුව කියලා. දැන් CA ඍණ CB විශාලයි බිඳුව බව අපි දන්නවා. ඒ වගේම BC ඍණ BD විශාලයි බිඳුව බව අපි දන්නවා. එහෙමනම් අපි මේ CA ඍණ CB එකතු කිරීම BC ඍණ BD සැලකුවොත් නැවතත් මේ දෙකේ එකතුව විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඒ අනුව අපිට ලැබෙනවා CA ඍණ CB ධන BC ඍණ BD විශාලයි බිඳුව බව. ඔයගලන්ට පේනවා ඇති මෙතනදී මේ CB පදය අහෝසි වෙලා අපිට ඉතිරි වෙන්නේ CA ඍණ BD කියලා. ඒ අනුව අපිට ලැබෙනවා CA ඍණ BD විශාලයි බිඳුව බව. ඒ කියන්නේ AC විශාලයි BD වෙනවා. ඒ අනුව අපි දැන් සාධනය කළා A, B, C සහ D කියන ධන තාත්වික සංඛ්‍යා සඳහා A විශාලයි B සහ C විශාලයි D වෙනවා නම් A ගුණ කිරීම C විශාලයි B ගුණ කිරීම D වන බව. නිදසුනක් දිහා බැලුවොත් අපි දන්නවා 5 විශාලයි 3. ඒ වගේම 4 විශාලයි 1. දැන් අපි 5 ගුණ කිරීම 4 සහ 3 ගුණ කිරීම 1 සැසඳුවොත් ඔයගලන්ට පේනවා 5 ගුණ කිරීම 4 20 විශාල වෙනවා කියලා. 3 ගුණ කිරීම 1 ඒ කියන්නේ 3ට වඩා. නැවතත් මේ අපි කතා කරපු ප්‍රමේය අපිට විස්තීර්ණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ A1 සිට AN දක්වා තියෙන සංඛ්‍යාත් B1 සිට BN දක්වා තියෙන තාත්වික සංඛ්‍යාත් ධන තාත්වික සංඛ්‍යා වෙනවා නම් සහ A1 විශාලයි B1 A2 විශාලයි B2 ආදී වශයෙන් AN විශාලයි BN වෙනවා නම් අපිට කියන්න පුළුවන් A1 ගුණ කිරීම A2 ගුණ කිරීම A3 මේ ආදී වශයෙන් AN දක්වා මේ ධන තාත්වික සංඛ්‍යාවල ගුණිතය විශාල වෙනවා කියලා. B1 B2 මේ ආදී වශයෙන් BN දක්වා වන මේ ධන තාත්වික සංඛ්‍යාවල ගුණිතයට වඩා.
9වෙනි ප්‍රමේයේදී අපිට කියන්නේ A සහ B කියන ධන තාත්වික සංඛ්‍යා සහ n කියන ධන පරිමේය සංඛ්‍යාවක් සඳහා A විශාලයි B වෙනවා නම් A වල n වැනි බලය විශාලයි B වල n වැනි බලය කියලා. A විශාලයි B නම් A හි n වැනි බලය විශාලයි B හි n වැනි බලය වෙනවා. මෙතනදී මේ A සහ B කියන්නේ ධන තාත්වික සංඛ්‍යා, ඒ වගේම n කියන්නේ ධන පරිමේය සංඛ්‍යාවක්. දැන් අපි මේ ප්‍රමේයේ සාධනය දිහා බලමු. ඕගලන්ට පේනවා ඇති අපි මුලින්ම A ඍණ B කියන පදයේ තවත් යම්කිසි ප්‍රකාශනයකත් ගුණිතය සලකලා තියෙනවා. මේක සුළු කරොත් ඕගලන්ට දකින්න පුළුවන් වෙයි අපිට ලැබෙන්නේ A හි n වෙනි බලය ඍණ B හි n වෙනි බලය කියලා. ඒ කියන්නේ A ඍණ B සහ මෙන්න මේ ප්‍රකාශනයේ ගුණිතය සමාන වෙනවා A හි n වෙනි බලය ඍණ B හි n වැනි බලයට. ඒ වගේම අපි දන්නවා A විශාලයි B නම් හා නම්ම පමණක් A ඍණ B විශාලයි බිඳුව වෙනවා කියලා. ඒ අනුව A ඍණ B කියන්නේ ධන තාත්වික සංඛ්‍යාවක් බව අපි දන්නවා. ඒ වගේම මෙතනදී අපි A සහ B තෝරගත්තේ ධන තාත්වික සංඛ්‍යා වන පරිදි. අනේ නිසා මේ A හි n ඍණ 1 වෙනි බලය, A හි n ඍණ 2 වෙනි බලය වතාවක් B කියන මේ සෑම පදයක්ම ධන වෙන්න ඕනේ. මොකද අපි A සහ B තෝරගත්තේ ධන තාත්වික සංඛ්‍යා වන විදිහට. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති අපි මේ මුලින්ම සලකලා තියෙන පද දෙකෙහි ගුණිතය විශාලයි බිඳුව වෙනවා කියලා. මොකද A ඍණ B කියන්නේ ධනයි. ඒ වගේම මේ අපි එකතු කරලා තියෙන සෑම පදයක්මත් ධන වෙනවා. නැවතත් ධන තාත්වික සංඛ්‍යාවක් තවත් ධන තාත්වික සංඛ්‍යාවකින් ගුණ කරාම අපිට ලැබෙන්නේ නැවතත් ධන තාත්වික සංඛ්‍යාවක්. අපි මුලින් පෙන්නුවා මේ A ඍණ B කියන පදයේත් මේ ප්‍රකාශනයේ ගුණිතය වෙන්නේ A වල n වෙනි බලය ඍණ B වල n වෙනි බලය කියලා. ඒ වගේම දැන් අපි දැක්කා A ඍණ B වතාවක් මෙන්න මේ ප්‍රකාශනය කියන එක විශාලයි බිඳුව වෙන්න ඕන කියලා. ඒ අනුව අපිට ලැබෙනවා A හි n වෙනි බලය ඍණ B හි n වෙනි බලය කියන එක විශාලයි බිඳුව වෙනවා කියලා. එහෙමනම් අපිට කියන්න පුළුවන් A සහ B කියන ධන තාත්වික සංඛ්‍යාත් n කියන ධන පරිමේය සංඛ්‍යාවකුත් සඳහා A විශාලයි B නම් A හි n වෙනි බලය විශාලයි B හි n වෙනි බලය බව. 10 වෙනි ප්‍රමේය ගැන කතා කරන්න කලින් අපි අර්ථ දැක්වීමක් වෙත යමු එමු. අපිට කියනවා A1 A2 මේ ආදී වශයෙන් AN දක්වා තියෙන මේ සංඛ්‍යා ධන තාත්වික සංඛ්‍යා වෙනවා නම් එම සංඛ්‍යා n හි සමාන්තර මධ්‍යන්‍ය වෙන්නේ A1 ධන A2 ධන A3 මේ ආදී වශයෙන් AN දක්වා මේ ධන තාත්වික සංඛ්‍යාවල එකතුව බෙදීම එම සංඛ්‍යා ගණන n කියලා. සමාන්තර මධ්‍යන්‍ය අර්ථ දැක්වෙන්නේ මෙම සංඛ්‍යාවල එකතුව බෙදීම එම සංඛ්‍යා ගණන විදිහට. ඒ වගේම ගුණෝත්තර මධ්‍යන්‍ය අර්ථ දැක්වෙනවා මෙම සංඛ්‍යා n හි ගුණිතයෙහි n වැනි මූලය විදිහට. සමාන්තර මධ්‍යන්‍ය වෙන්නේ මෙම සංඛ්‍යා n හි එකතුව බෙදීම එම සංඛ්‍යා ගණන. ඒ වගේම ගුණෝත්තර මධ්‍යන්‍ය වෙන්නේ මෙම සංඛ්‍යා n හි ගුණිතයෙහි n වැනි මූලය. නිදසුනක් දිහා බැලුවොත් ඔයගලන්ට මේක වඩාත් පැහැදිලි වේවි. 2 3 සහ 5 කියන ධන තාත්වික සංඛ්‍යා තුනෙහි සමාන්තර මධ්‍යන්‍ය අපිට ලියා දක්වන්න පුළුවන් 2 ධන 3 ධන 5 බෙදීම
3 විදිහට. කොහොමද මෙම සංඛ්‍යා තුනෙහි එකතුව බෙදීම එම සංඛ්‍යා ගණන. ඒ අනුව අපිට ලැබෙනවා මෙම 2 3 5 කියන ධන තාත්වික සංඛ්‍යා තුනෙහි සමාන්තර මධ්‍යයන්ය වෙන්නේ 10 බෙදීම 3 කියලා. ඒ වගේම මේ සංඛ්‍යා තුනෙහි ගුණෝත්තර මධ්‍යයන්ය අපිට ලියා දක්වන්න පුළුවන් එම සංඛ්‍යා තුනෙහි ගුණිතයෙහි 3 වෙනි මූලය විදිහට. මෙම සංඛ්‍යා තුනෙහි ගුණෝත්තර මධ්‍යයන්ය වෙන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 කියන එකේ 3 වෙනි මූලය. ඒ අනුව අපිට ලැබෙනවා මෙම සංඛ්‍යා තුනේ ගුණෝත්තර මධ්‍යයන්ය වෙන්නේ ඝන මූල 30 කියලා. දැන් එහෙමනම් මේ සමාන්තර මධ්‍යයන්ය සහ ගුණෝත්තර මධ්‍යයන්ය කියන අර්ථ දැක්වීම ගැන ලබාගත් අවබෝධයත් සමගම අපි 10 වෙනි ප්‍රමේය ගැන සාකච්ඡා කරමු. 10 වෙනි ප්‍රමේයේදී අපිට කියන්නේ සමාන්තර මධ්‍යයන්ය විශාල හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්ය වෙනවා කියලා. අපි දැන් ටිකකට කලින් දැක්කා A1 A2 මේ ආදී වශයෙන් AN දක්වා වන ධන තාත්වික සංඛ්‍යා n හි සමාන්තර මධ්‍යයන්ය මේ විදිහටත් ගුණෝත්තර මධ්‍යයන්ය මේ විදිහටත් අර්ථ දැක්වෙන බව. ඒ අනුව අපිට 10 වෙනි ප්‍රමේය මේ ආකාරයටත් ලියා දක්වන්න පුළුවන්. සමාන්තර මධ්‍යයන්ය විශාල හෝ සමාන වෙනවා ගුණෝත්තර මධ්‍යයන්යට වඩා. මේ ප්‍රමේයේ සාධනය අපිට අවස්ථා කීපයක් යටතේ සාකච්ඡා කරන්න වෙනවා. මුලින්ම අපි n සමානයි 2 වන අවස්ථාව සලකමු. එහෙමනම් අපිට මේ 10 වෙනි ප්‍රමේය ලියා දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. A1 සහ A2 කියන ධන තාත්වික සංඛ්‍යා සඳහා සමාන්තර මධ්‍යයන්ය විශාල හෝ සමාන වෙනවා ගුණෝත්තර මධ්‍යයන්යට වඩා. මෙතනදී අපි වම් පැත්ත ඍණ දකුණු පැත්ත සැලකුවොත් ඒ කියන්නේ සමාන්තර මධ්‍යයන්ය ඍණ ගුණෝත්තර මධ්‍යයන්ය සැලකුවොත් අපිට ඒක සකස් කරලා ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයගලන් මතක ඇති අපි පළවෙනි ප්‍රමේයයේදී ඉගෙන ගත්තා ඕනෑම තාත්වික සංඛ්‍යාවක වර්ගය විශාල හෝ සමානයි බිඳුව වෙනවා කියලා. අනේ නිසා අපිට පේනවා වර්ගමූල A1 ඍණ වර්ගමූල A2 හි වර්ගය බෙදීම 2 කියන එක විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕන කියලා. ඒ අනුව අපිට දැන් ලැබෙනවා සමාන්තර මධ්‍යයන්ය ඍණ ගුණෝත්තර මධ්‍යයන්ය විශාල හෝ සමානයි බිඳුව වෙනවා කියලා. ඒ අනුව අපිට ලියා දක්වන්න පුළුවන් සමාන්තර මධ්‍යයන්ය විශාල හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්ය බව. ඊළඟට අපි මේ ප්‍රමේයේ සාධනය ඉදිරිපත් කරන්නේ n සමානයි 4 වන අවස්ථාව සඳහා. ඒ අනුව අපි පෙන්වන්න ඕනේ A1 ධන A2 ධන A3 ධන A4 බෙදීම 4 විශාල හෝ සමාන වෙනවා කියලා A1 ගුණ කිරීම A2 ගුණ කිරීම A3 ගුණ කිරීම A4 හි 4 වෙනි මූලයට. මෙතනදී මුලින්ම අපි මේ සමාන්තර මධ්‍යයන්ය සඳහා ලැබිලා තියෙන ප්‍රකාශනය සලකලා තියෙනවා. ඒක අපිට සකස් කරලා ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම අපි n සමානයි 2 වන විට ප්‍රතිඵලයක් ලබා ගත්තා A1 ධන A2 බෙදීම 2 විශාල හෝ සමාන වෙනවා කියලා වර්ගමූල A1 A2ට. ඒ නිසා අපිට දැන් පුළුවන් මෙතන මේ A1 ධන A2 බෙදීම 2 විශාලයි හෝ සමානයි A1 ධන A2 හි වර්ගමූලය බවත් A3 ධන A4 බෙදීම 2 කියන එක විශාල හෝ සමානයි A3 ගුණ කිරීම A4 හි වර්ගමූලය බවත් ලියා ගන්න. දැන් නැවතත් අපිට පුළුවන් අපි n සමානයි 2 වන අවස්ථාවේදී ලබාගත් ප්‍රතිඵලය
ඒ කියන්නේ a1 ධන a2 බෙදීම 2 විශාල හෝ සමානයි a1 a2 හි වර්ගමූලය කියන එක යොදා ගන්න. මෙතනදී අපිට a1 වෙනුවට තියෙන්නේ a1 a2 හි වර්ගමූලය. ඒ වගේම a2 වෙනුවට තියෙන්නේ a3 a4 හි වර්ගමූලය. ඒ නිසා අපිට පුළුවන් දැන් ලියා ගන්න මේ a1 ධන a2 හි වර්ගමූලය ධන a3 a4 හි වර්ගමූලය බෙදීම 2 කියන එක විශාල හෝ සමාන වෙනවා කියලා වර්ගමූල a1 a2 හි වර්ගමූලය ගුණ කිරීම a3 a4 හි වර්ගමූලය. මේක සුළු කරොත් අපිට දකින්න පුළුවන් මේ අපිට ලැබිලා තියෙන්නේ a1 a2 a3 සහ a4 හි ගුණිතයේ 4 වෙනි මූලය බව. ඒ අනුව අපිට ලැබෙනවා a1 ධන a2 ධන a3 ධන a4 බෙදීම 4 විශාල හෝ සමාන වෙනවා කියලා මෙම සංඛ්‍යා 4 හි ගුණිතයේ 4 වෙනි මූලයට. දැන් එහෙමනම් අපි n සමානයි 4 වන අවස්ථාවටත් සමාන්තර මධ්‍යයන්‍ය විශාලයි හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්‍ය බව සාධනය කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ අවස්ථාව n සමානයි 3 විට සමාන්තර මධ්‍යයන්‍ය විශාල හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්‍ය බව සාධනය කරන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න. ඕගොල්ලන්ට පෙනෙයි මෙතනදී අපි n සමානයි 4 වන අවස්ථාවේදීත් ලබාගත් ප්‍රතිඵලය අපිට අවශ්‍ය වන බව. දැන් අපි නිදසුන් කිහිපයක් වෙත යමු එමු. අපිට කියනවා a සහ b කියන්නේ ධන තාත්වික සංඛ්‍යා වෙනවා නම් a ධන b ගුණ කිරීම 1 බෙදීම a ධන 1 බෙදීම b විශාල හෝ සමානයි 4 බව පෙන්වන්න කියලා. අපි දන්නවා සමාන්තර මධ්‍යයන්‍ය විශාල හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්‍ය වෙනවා. ඒ අනුව අපිට පුළුවන් a ධන b බෙදීම 2 විශාල හෝ සමානයි වර්ගමූල ab බව ලියා ගන්න. දැන් මෙතන a සහ b කියන සංඛ්‍යා වෙනුවට අපි 1 බෙදීම a සහ 1 බෙදීම b කියන සංඛ්‍යා සැලකුවොත් අපිට පුළුවන් නැවතත් සමාන්තර මධ්‍යයන්‍ය විශාලයි ගුණෝත්තර මධ්‍යයන්‍ය බව ලියා ගන්න. 1 බෙදීම a ධන 1 බෙදීම b බෙදීම 2 විශාල හෝ සමානයි වර්ගමූල 1 බෙදීම a ගුණ කිරීම 1 බෙදීම b විදිහට. මෙතනදී අපි සැලකුවේ a සහ b කියන ධනතාත්වික සංඛ්‍යාවල සමාන්තර මධ්‍යයන්‍ය විශාල හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්‍ය බව. දැන් අපි සලකන්නේ 1 බෙදීම a 1 බෙදීම b කියන ධනතාත්වික සංඛ්‍යා දෙකෙහි සමාන්තර මධ්‍යයන්‍ය විශාලයි හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්‍ය බව. දැන් අපි 1 සහ 2 ගුණ කළොත් අපිට ලැබෙනවා a ධන b බෙදීම 2 ගුණ කිරීම 1 බෙදීම a ධන 1 බෙදීම b බෙදීම 2 විශාල හෝ සමාන වෙනවා කියලා වර්ගමූල ab ගුණ කිරීම 1 බෙදීම වර්ගමූල abට. ඒ අනුව වර්ගමූල abට වර්ගමූල ab අහෝසි වෙනවා. හරස් ගුණ කළොත් අපිට ලැබෙනවා a ධන b ගුණ කිරීම 1 බෙදීම a ධන 1 බෙදීම b විශාල හෝ සමානයි 4 බව. ඒ ආකාරයටම ඔයගලන්ට පුළුවන් මේ දෙවැනි නිදසුනත් උත්සාහ කරන්න. කලින් අපි a සහ b කියලා ධන තාත්වික සංඛ්‍යා දෙකක් පමණයි සැලකුවේ. මෙතනදී අපි a b සහ c කියලා ධන තාත්වික සංඛ්‍යා 3ක් සලකලා තියෙනවා. තුන්වෙනි නිදසුනේදී අපිට කියනවා u v සහ w ධන තාත්වික සංඛ්‍යාද u ධන v ධන w සමානයි 1ද වේ නම් මෙන්න මේ බව සාධනය කරන්න කියලා. අපිට මේ ගැටලුවේදී කියලා තියෙනවා
u ධන v ධන w සමානයි 1 වෙනවා කියලා. ඒ නිසා අපිට පුළුවන් 1 ඍණ u සමානයි v ධන w බවත් 1 ඍණ v සමානයි w ධන u බවත් 1 ඍණ w සමානයි u ධන v බවත් ලියා ගන්න. ඒ වගේම මේ u v සහ w කියන්නේ ධන තාත්වික සංඛ්‍යා නිසා මේ තුනම විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඒ අනුව අපිට ලැබෙනවා 1 ඍණ u සමානයි v ධන w විශාලයි බිඳුව වෙනවා කියලා. ඒ වගේම 1 ඍණ v සමානයි w ධන u විශාලයි බිඳුව වෙනවා. අවසාන වශයෙන් 1 ඍණ w සමානයි u ධන v විශාලයි බිඳුව වෙනවා. දැන් අපි මෙතනදී අවධානය යොමු කරන්නේ 1 ඍණ u ගුණ කිරීම 1 ඍණ v ගුණ කිරීම 1 ඍණ w ට. දැන් අපි හොයාගත්තා 1 ඍණ u කියන්නේ v ධන w 1 ඍණ v කියන්නේ w ධන u ඒ වගේම 1 ඍණ w කියන්නේ u ධන v වෙනවා කියලා. ඒ නිසා අපිට පුළුවන් 1 ඍණ u 1 ඍණ v 1 ඍණ w කියන මේ තුනේ ගුණිතය ලියා ගන්න v ධන w w ධන u u ධන v හි ගුණිතය විදිහට. ඊළඟට අපිට පුළුවන් සමාන්තර මධ්‍යයන්‍ය විශාල හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්‍ය කියන එක භාවිත කරලා මේ v ධන w වෙනුවට දෙවතාවක් වර්ගමූල vw කියලා ලියා ගන්න. මොකද 10 වෙනි ප්‍රමේයට අනුව අපි දන්නවා සමාන්තර මධ්‍යයන්‍ය. ඒ කියන්නේ v ධන w බෙදීම 2 කියන එක විශාල හෝ සමාන වෙනවා කියලා ගුණෝත්තර මධ්‍යයන්‍යයට. ඒ කියන්නේ vw හි වර්ගමූලයට. මේක අපිට ලියා ගන්න පුළුවන් v ධන w විශාල හෝ සමානයි දෙවතාවක් වර්ගමූල v ගුණ කිරීම w විදිහට. ඒ ආකාරයටම අපිට පුළුවන් w ධන u විශාල හෝ සමානයි දෙවතාවක් w ගුණ කිරීම u හි වර්ගමූලය u ධන v විශාල හෝ සමානයි දෙවතාවක් u v හි වර්ගමූලය බව ලියා ගන්න. මේක සුළු කළොත් අපිට ලැබෙනවා 8 UVW කියලා. ඒ අනුව අපි දැන් සාධනය කළා 1 ඍණ u ගුණ කිරීම 1 ඍණ v ගුණ කිරීම 1 ඍණ w කියන එක විශාල හෝ සමාන වෙනවා කියලා 8 UVW ට. ඊළඟට අපි පෙන්වන්න ඕනේ මේ 1 ඍණ u ගුණ කිරීම 1 ඍණ v ගුණ කිරීම 1 ඍණ w කියන එක කුඩා හෝ සමාන වෙනවා කියලා 8 බෙදීම 27ට. අපි කලින් කොටසේදී දැක්කා 1 ඍණ u 1 ඍණ v ඒ වගේම 1 ඍණ w කියන මේ තුනම ධන වෙනවා කියලා. තවදුරටත් අපි දන්නවා u v w කියලා ධන තාත්වික සංඛ්‍යා තුනක් තියෙනවා නම් අපිට 10 වෙනි ප්‍රමේයට අනුව ලියා ගන්න පුළුවන් සමාන්තර මධ්‍යයන්‍ය විශාල හෝ සමානයි ගුණෝත්තර මධ්‍යයන්‍ය කියන එක මෙන්න මේ විදිහට. තවදුරටත් අපිට මේක සකස් කරගන්න පුළුවන් u ධන v ධන w බෙදීම 3හි ඝනය විශාල හෝ සමාන වෙනවා කියලා u v w හි ගුණිතයට. දැන් අපිට මෙතන මේ u v සහ w වෙනුවට 1 ඍණ u 1 ඍණ v සහ 1 ඍණ w තිබුණොත් අපිට ඒක මෙන්න මේ ආකාරයට ලියා ගන්න පුළුවන්. මේ අසමානතාවයේ දකුණු පැත්තෙන් තියෙන ප්‍රකාශනය සකස් කළොත් අපිට මේ ආකාරයට ලියා ගන්න පුළුවන්.
ඒ වගේම මේ ගැටලුවේදී අපිට කොන්දේසියක් ඉදිරිපත් කරලා තිබුණා u ධන v ධන w වෙන්නේ 1යි කියලා. ඒ අනුව අපිට ලැබෙනවා 1 ඍණ u ගුණ කිරීම 1 ඍණ v ගුණ කිරීම 1 ඍණ w කියන එක කුඩා හෝ සමාන වෙනවා කියලා 3න් 2 ඝනයට. ඒ අනුව මේ 1 සහ 2න් අපිට මේ ගැටලුවේ සාධනය කරන්න කියලා තිබුණ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. අද පාඩමේදී අපි සාකච්ඡා කළේ අසමානතාවල මූලික ප්‍රතිඵල යටතේ තවත් ප්‍රමේය 5ක්. ඒ අනුව අසමානතා කියන පාඩමේ දෙවැනි අදියර අවසන් වෙනවා.